නමෝ බුද්දාය සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණේ සැලසේවා. අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දවසෙත් සම්බුදු සිත කසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ පින්වත් ඒජී සෝමාවතී පින්බර මාතාව ඇතුළු පවුලේ සියලු දෙනා එක රාශී වෙලා තමයි අද උතුම් මේ ධර්ම දානමය පින්කම් සිද්ධ කරගන්නේ. රාජාංගනය යාය 4 පදිංචිව සිට 2014 ඔක්තෝබර් මාස 19 වන දින මිය පරලොව ගිය කේල්ජී හින්නියප්පු හාමි ස්වාමි පුරුෂයාට සහ 2018 නොවැම්බර් මාස මිය පරලොව ගිය කේල්ජී සෝමවර්ධන පුතණුවන්ට යන දෙපළට පින් අනුමෝදන් කරන උදාර අදහසින් තමයි අත උදුම් මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ. පින්වත්නි, සතුටු වෙන්න. දුර්ලභ ජීවිතයක් ලබපු අපිට මේ දෙව් මිනිස් ලෝකයා සසර දුකින් ඈතර කරපු සම්මා සම්බුදුවරු බිහි කරන පරම සත්පුරුෂයන් වහන්සේලා මේ මිහිකතට පවා සැනසීම ගෙනත් දෙන, ඒ පායිස්පර්ශේ පවා සැනසීම ගෙනත් දෙන, දන් හැන්දක් බෙදුවත් කල්ප ගණන් සැප විපාක ගෙනත් දෙන උතුම් රහත් මුනිවරු බිහි කරන්නේ ධර්මයෙන්. ඒ මාර්ගඵලලාභී ශ්‍රාවකයෝ බිහි කරන්නේ ධර්මයෙන්. එහෙනම් මේ දෙව් මිනිස් ලෝකයාට කොතරම් සැනසෙල්ලක්ද පින්වත්නි මේ තෙරුවන් ගැන පැහැදුණු ශ්‍රාවකෙක් මේ මිහිපිට ඉන්නවා කියලා කියන්නේ. තෙරුවන් ගැන පැහැදුණු සිල් ගුණ දන් රකින්න බුද්ධ ශාසනයේ දී පුදා වාසය කරන දෙමව්පියෝ කියන්නේ දරුවන්ට කොච්චර ආශිර්වාදයක්ද. එහෙම දරුවෙක් ගෙදර ඉන්නවා නම් ඒ දෙමව්පියන්ට පවුලේ ඥාතීන්ට කොච්චර ආශිර්වාදයක්ද. පවුලේ යම් ඥාතියෙක් ඉන්නවා නම් ඒ පවුලේ අයට කොච්චර ආශිර්වාදයක්ද. කුමක් නිසාද? සියල්ල දන්නා සියල්ල දකිනා සර්වඥයන් වහන්සේ දකින්න. පින්වත්නි, මොහොතක් සිහි කළත් පවුලේ අයට, ඥාතීන්ට, ගමේ අයට බොහෝ කලක් යහපත පිණිස, සැපය පිණිසමයි කියනවා පවතින. පින්වත්නි, බොහෝ කලක් සුළු මොහොතක් සිහි කරගෙන සතුටින් හිටියත් එවන් උත්තමයෝ ගැන පින්වත්නි. ඉතින් එවන් උත්තමයෝ මේ ලෝකෙට දායාද කරන්නේ පින්වත්නි ධර්ම දානය. දෙව් මිනිස් ලෝකයාගේ සැපේ ගැන හිතනවා නම් ධර්ම දානෙ දෙන්න. මේ බණපද අහලා ගිහි ගිය අතහරින කී දෙනෙක් ඉඳීද පින්වත්නි? මේ බණපද අහලා වක්‍රගති දුරු කරන කී දෙනෙක් ඉඳීද පින්වත්නි? මේ බණපද අහලා කාය සුචරිතේ, වචී සුචරිතේ, මනෝ සුචරිතේ දියුණු කරගන්න කැප වෙන කී දෙනෙක් ඉඳීද පින්වත්නි? තෙරුවන් ලාභී දිවි පුදාගෙන හැසිරෙන්න අදිෂ්ඨාන කරගත්තු කී දෙනෙක් බිහි වෙයිද පින්වත්නි? එහෙම සිතවිලි පහල කර කර මේ සසුනඹර බබලවන සදහැවත් පිරිසක් බිහි වෙයිද? ධර්ම දානයක ආශ්චර්යය. දෙවියනුත් පින් කරගන්නවා ඒ ආශ්චර්ය පිරිස නිසා. මිනිස්සුත් පින් කරගන්නවා ඒ ආශ්චර්ය පිරිස නිසා. ඒ සියලු පුණ්‍ය ගංගාව ධර්ම දානය දෙන පිරිසට ගලාගෙන යනවා පින්වත්නි. ආශ්චර්යයි. සසර පුරා මුලා වෙන සෑම මොහොතකම මුලා නොවන පණිවිඩය තමන්ට ගෙනත් දී මේ පින විසින්. සීවිකල් වෙලා ඉන්නකොට සීවිකල් බවින් නගා සිටවන උදාර පණිවිඩය
මේ රැස් කරගන්න පින විසින් ඔබට ළඟා කළ දේ පින්වත්නි. ඒ පින අනිත් දේකට සම කරන්න බෑ පින්වත්නි. ඒ නිසා ඒ උදාර පින්කම ගැන හිත හිතා සතුටු වෙවි. ප්‍රීති ප්‍රමෝදයෙන් අද දවසෙත් අපි ධර්ම දේශනාවට සම්බන්ධ වෙමු පින්වත්නි. අපි මේ දිනවල කතා කරමින් හිටියේ අපගේ සියල්ල දන්නා සියල්ල දකිනා අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ එදා දසමරුම් පරදෝමින් තුන්ලොව දිනමින් වජිරාසන භූමී විජයශ්‍රී ජයශ්‍රී මහා භූසෙවණි පින්වත්නි. හරි ආශ්චර්ය පුදුමාකාර සුන්දර ලොමුදහ ගැන්වෙන සිදුවීමක් වුණා. පාරමී බලයක මහා බලයෙන් තේජමාන වෙලා හිටපු අපගේ ගෞතම බෝසතාණන් වහන්සේගේ චිත්තසංතානයේ අසිරිමත් වූ දසබල ඥාන ඉපදුනා පින්වත්නි. දෙව් මිනිස් ලෝකයාගේ සැපේ පිණිසයි දසබල ඥාන ඉපදුනේ පින්වත්නි. දෙව් මිනිස් ලෝකයාට පිහිට පිණිසයි පින්වත්නි දසබල ඥාන ඉපදුනේ. දෙව් මිනිස් ලෝකයාට සුවය පිණිසයි දසබල ඥානයේ සර්වඥයන් වහන්සේ සිතේ ඉපදුනේ. සර්වඥ ඇසක් මේ ලෝකෙ ඉපදුනා නම් ඒ තරම් දෙව් මිනිස් ලෝකයාට හිත පිණිස පවතින කාරණාවක් මේ ලෝකේ නැහැ. ඒ තරම් සුවය පිණිස පවතින කාරණාවක් මේ ලෝකේ නැහැ පින්වත්නි. ඒ තරම් සැපේ පිණිස පවතින කාරණාවක් මේ ලෝකේ නැහැ පින්වත්නි. ඒ ආශ්චර්ය සිද්ධ වුණා පින්වත්නි. ඉතින් ඒ ආශ්චර්ය අපට අත්විඳින භාග්‍යයක් උදා වුණා. ඒ දෙව් මිනිස් ලෝකයාටම පිහිටගෙන පිළිසරණගෙන සැපයගෙන සැබෑ ආරක්ෂාවගෙන ඒ දසබල ඥාන ගැන අපට කතා කරන්න මොහොතක් හරි භාග්‍ය උදා වුණා. ඒ නිසා මේ දසබල ඥාන ගැන සර්වඥ නිතින් වදාළ දෙසුම් උස්සේම ඔබ හිත පහදව ගන්න මහන්සි ගන්න පින්වත්නි. එතන මේ දවස්වල අපි කතා කරමින් හිටිය විශේෂයෙන්ම සබ්බත් ගාමිනී පටිපදං යථා භූතං පජානාති. සර්වඥ නිතට පේනවා පින්වත්නි ආශ්චර්යයි. සියලු ප්‍රතිපදාවන් පේනවා ආශ්චර්යයි පින්වත්නි. මේ සියලු ප්‍රතිපදාවන් පෙනෙන එකම එක මනුෂ්‍ය රත්නයක් මේ දෙව් මිනිස් ලෝකයේ අතර ඉපදීම කොතරම්නම් රැකවරණයක්ද පින්වත්නි. අහෝ සියලු ප්‍රතිපදාවන් පෙනෙන මනුෂ්‍ය රත්නයක් මේ ලෝකේ පහළ නොවුණා නම් මේ සත්වයක වක්‍ර සත්වයෝ කවදානම් ඍජු වේද පින්වත්නි. වක්‍ර සත්වයන් ඍජු ගතිගුණ ඇති කරගන්න ඥාය පටිපන්න ගුණ දරන්න උජුපටිපන්න ගුණ දරන්න සුපටිපන්න ගුණ දරන්න ආහුනීය ගුණ දරන්න පාහුනීය දක්ඛිනීය අංජලිකරණීය ගුණ දරන්න මනුෂ්‍ය වර්ගයා දෙවියන් බිහි වෙවි ගියා පින්වත්නි. මේ උදාර දසබල ඥානී ආශ්චර්ය නිසා. ඉතින් ඒ අතරේ අද දවසේ අපි කතා කරමින් සිටි විශේෂයෙන්ම මේ සුත්ත නිපාතේට අයිති සොඳුරු බණ පදයක් වෙන දේවතානුපස්සනාව කියන සොඳුරු දේශනාව පින්වත්නි අපි කතා කරමින් හිටියේ. දේවතානුපස්සනාව. හරි සොඳුරුයි මේ දේශනා මාලාව. එතකොට මේ දේශනා පුරාවට නිකලස් මේ ජීවිතේ නිකලස් වෙන දහම් පරයයන් මේ ජීවිතේම නිකලස් වෙන්න පුළුවන් කෙනෙකුට වීරිය කළොත් මේ දහම් පරයයන්ගේ බැරි වුණොත් සසරේ අපි බැරි වුණොත් බැරි වෙන්නේ අපේ දෝෂ නිසා පින්වත් ධර්මයේ දෝෂයන් නෙමෙයි පින්වත්නි. එහෙම කෙනා සසරට වැටුණොත් සසරේ කවදා හරි මේ දහම් පරයයන් පුරුදු කර කර ඉන්න කෙනා සසර දුක්ෂය කරගනී පින්වත්නි. සසරේ කවදා හරි ඔබට සසර දුක්ෂය කරන්න ඕන නම් මේ ශ්‍රද්ධාලාභය ඇති කරගන්න මේ දහම් පරයයන් ගැන පින්වත්නි. එතකොට අපි මේ දේතානුපස්සනාව සුන්දර දෙසුම යටතේදී එතකොට මේ විවිධ සුන්දර පරයයන් සර්වඥයන් වහන්සේ සර්වඥ නිතින් දැකලා දෙව් මිනිස් ලෝකයාට දේශනා කළා. එතකොට දැන් කතා කරගෙන අපි ආව කුමද්ද අපි අන්තිමට ආහාර යම් දුකක් උපදිනවද ඒ සියල්ල උපදින්නේ ආහාර ප්‍රත්‍යයෙන් කියලා සිහි කරන්න කිව්වා.
මේ ආහාර පිළිබඳ තියෙන ඇල්ම ඉතුරු නැතුව නිරුද්ධ වෙලා ගියොත් සියලු දුකින් එතෙර වෙනවා කියලා දෙවැනි ආකාරයට සිහි කරන්න කිව්වා. යම් කෙනෙක් සිහි කළොත් එක්ක මේ ජීවිතේ අරහත්ත්වයටපත් වෙනවා. එහෙම නැත්නම් අනාගාමී වෙනවා කියලා ශාස්ත්‍රුන් වහන්සේ අප වුණා පින්වත්නි ආශ්චර්යයි. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ඉදහම්පරිය අපි විස්තර කළා කතා බහ කළා. ඊළඟ දේශනා කළා පින්වත් මහණෙනි කෙනෙක් ඇහුවොත් තවත් දෙආකාරයෙන් විමසිය යුතු දහම්පරියයන් තිබේද කියලා. තියෙනවා කියලා කියන්න කිව්වා. කුමක්ද ඒ කියලා ඇහුවොත් එහෙම කියන්න කිව්වා. ඉංජිතානං යංකින්චි දුක්ඛං සම්භූති සබ්බං ඉංජිත පච්චයාති අය මේකානුපස්සනා ඉංජිතානන්තේ වශේෂ විරාග නිරෝධා නත්ති දුක්ඛස්ස සම්භවෝති අයං ဒ ුතියානුපස්සනා. පින්වත්නි හරි ආශ්චර්යයි. ඒතර බලන්න බුදු කෙනෙක් හරි ආශ්චර්යයි සර්වඥනිතට පේනවා පින්වත්නි. ඒතර මේ ඉංජිත කියලා වචනේ සාමාන්‍ය තේරුම සැලෙනවා කියන අදහස, සෙලවෙනවා කියන අදහස, චලනය කියන අදහස. එතකොට මේ හිත තුළ එහෙම ස්වභාවයක් දකිනවා පින්වත්නි හරි ආශ්චර්යයි භාග්‍යතුන් වහන්සේ. ඒතර මේක මේ කෙනෙක්ගේ චිත්තසංතානය තුළ පින්වත්නි ඒතර වැඩිගෙන යන හිතක ඇති වෙන්න පුළුවන් ස්වභාවයක්. දැන් කාය දුස්චරිතය, වචී මනෝ දුස්චරිත බලවත් චරිතවලට මේ ස්වභාවය සංවේදී වෙන්නේ නැහැ පින්වත්නි. දැන් ඔය ඒත් දැකලා සමහර කට්ටිය නිකන් අර දැන් වයසට යන කට්ටිය සමහර වෙවුලන ගතියක් තියෙනවා. ඒකේ මානසිකවනේ පින්වත්නි හටගන්නේ ඒක. ඒතර මේ ස්වභාවය හරි ආශ්චර්යයි බුදුරජාණන් වහන්සේ දකිනවා මේ ඉංජිත කියන ස්වභාවය දුන මානසිකයි. හිතත් එක්ක සම්බන්ධයි. ඒතර මේ සිතත් එක්ක මේ සම්බන්ධ ස්වභාවය එතකොට ඒතර කෙනෙකුගේ ජීවිතේ මේ සසරට බැඳලා තියන්නම මේ හිතේ තියෙන මේ ස්වභාවය අනුග්‍රහ කරන්න පුළුවන් පින්වත්නි. ආය ජරා දුකට, ව්‍යාධි දුකට, මරණ දුකට, ශෝක, පරිදේව, දුක් දුම්නස් සහිත මේ සසරට එකතු කරන්න මේ සිත තුළ හටගන්න මේ සෙලවෙන ස්වභාවය. සෙලවෙන ස්වභාවය අනුග්‍රහ කරන්න පුළුවන්. එතකොට ඒ කෙනාගේ මේ හිත තුළ පවතින මේ සෙලවෙන ස්වභාවය කියන එක පින්වත්නි, ඒතර සමහරට ඔගේ විතර්ක අඩු වෙන්න පුළුවන්. සමහර රාගය අඩු වෙන්න පුළුවන්, ප්‍රකට නැති වෙන්න පුළුවන්. දේශේ ප්‍රකට අඩු නැති වෙන්න පුළුවන්. මෝහය ප්‍රකට අඩු වෙන්න පුළුවන්. නමුත් හිත තුළ බලවත් වෙලා පේන්නේ කොහොමද? ඉංජිත කියන ස්වභාවය. හිත තුළ බලවත් වෙලා පේන්නේ. දැන් බලන්න අපි සමහරට අරමුණකට බය වුණාට පස්සේ අපි කොච්චර වෙවුලනවද? එතකොට ඒ වගේ සිද්ධි සමහරට ජීවිතේ අහම්බෙන් අපිට මුණ ගැහෙන අවස්ථා තියෙනවා අපේ ජීවිතය තුළ. සමහරට අපිට එකපාරට වෙවුලන්න ගත්තට පස්සේ අපිට හිටගෙන ඉන්න බෑ. අපි වාඩි වෙලා ඉන්න සමහර විට. ඒතර ඒක ඉන්නේ පින්වත්නි කෙලෙස් එක්ක තමයි උපදින්නේ මේ ස්වභාවය. නමුත් අර මේ වචන භාග්‍යතුන් වහන්සේ දෙව් මිනිස් ලෝකයට විවර කරන්නේ මේ පරියායේදී ඉංජිත කියන වචනේ විතරයි දෙව් මිනිස් ලෝකයට විවර කරන්නේ. කොමක් නිසාද? සමහර අයගේ ජීවිතවල මේ ස්වභාවය විතරක්ම ඒතර සකස් වෙලා පවතින්න පුළුවන්. ඒතර මේ ස්වභාවය ප්‍රකට කරගෙන ඒ ශ්‍රාවකයාට හිත හිතා ඉන්න තියෙන කොහොමද? මේ මගේ ජීවිතය තුළ යම් දුකක් හැවරලා තියෙනවා නම් ඒ දුක පවතින්නේ මේ සැලෙන සෙලවෙන ස්වභාවය තියෙනකම් විතරයි. මේ සැලෙන සෙලවෙන ස්වභාවයෙන්ුයි මේ දුක උපදින්නේ. එතකොට මේ සැලෙන සෙලවෙන ස්වභාවය ගැනත් ප්‍රඥාව තියෙන, සිහිය තියෙන ශ්‍රාවකයා සිහියෙන් ඉන්නවා මේක කෙලෙසුන්ගෙන් හටගත්තු ස්වභාවයක්. මේ ස්වභාවය ඉතුරු නැතුව නිරුද්ධ වෙලා ගිය දවසට සියලු දුක් වලින් නිදහස් වෙනවා කියලා සියල්ල දන්නා සියල්ල දකිනා භාග්‍යතුන් දේශනා කළා. එහෙනම් මම මේ ස්වභාවයට නොයලුණු විරාගී සිතින් සිහියෙන් වාසය කරන්න ඕන කියලා. ඒ ස්වභාවයට නොයලුණු සිතින් ඉන්න මහන්සි ගන්නවා. ඉන්න මහන්සි ගන්නකොට පින්වත්නි කාලයක් යනකොට මොකද වෙන්නේ? අර සෙලවෙන ස්වභාවයට ඔහු යට වෙන කෙනෙක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් බලන අපිට වෙන්නේ මොකක් හරි දෙයක් වෙලා අපි බය වුණාට පස්සේ ඒ බය වෙච්ච හිතට අපි මොකද වෙන්නේ? අපි යට වෙනවනේ පින්වත්. අපි යට වෙනවා.
ඒතර මෙතනදී මේ ඉස්මතු කරන්නේ හිම මේ සිතේ උපදින සෙලවෙන ස්වභාවයට ඔහු යට වෙන්නේ නැති නොඇලුණු සිතින් ඉතුරු නැතුව නිරුද්ධ වෙලා යනකම්ම ඒක තේරුම් අරගෙන සිහි කල්පනාවෙන් ඔහු තමන්ගේ ජීවිතය ගත කරනවා පින්වත්. ගත කරද්දී මොකද වෙන්නේ? ඉතුරු නැතුව නිරුද්ධ වෙලා යන දවසක් එනවා. ඉතුරු නැතුව නිරුද්ධ වෙලා යන දවසක් එනවා. හරි ආශ්චර්ය සමහරට. ඒතර මේ ස්වභාවය දැන් කෙනෙකුට හිතන්න පුළුවන් මෙහෙම එකක් ජීවිතේ තියෙනවද කියලා. ඒතර ඔබට අර මම උදාහරණයක් කිව්වේ ඒකයි. සමහර බය වෙච්ච අවස්ථාවල අපට ප්‍රකට නැති දෙයක් උපදින අවස්ථා එතකොට ඒවා. ඒතර සමහර විට කාය වචී මනෝ දුස්චරිතෙන් යුතුව කාම විතරක ව්‍යාපාද හිංසා විතරක වලින් යට වෙවි තියෙන සිතකට සමහරට සෙලවෙන ස්වභාවය හැමතිස්සෙම ඇති වෙන්නේ නැහැ පින්වත්. නමුත් පින්වත්නි හරි පුදුමයි. කාය සංස්කාර සංසිඳිච්ච විතක්ක ਵਿਚාර සංසිඳුණු හිතක සමහරට මේ පටිගය කියන එක ස්වභාවය ප්‍රකට කරවන්න කෙනෙකුට පෙන්눔 කරන්නේ ඉංජිත කියන ස්වභාවය. චලිත කියන ස්වභාවය. හරි පුදුමයි ඒක. එතකොට සමහරවිට මානානුසය කියන එක ප්‍රකට වෙන්නේ මේ ඉංජිත කියන ස්වභාවයත් එක්ක. ඒතර සර්වඥයන් වහන්සේ එතකොට ඒක සමහර අයට මේ අකුසලයේ ගැන කියලා දෙන්නේ නැහැ එතකොට. වඩා සංවේදී වෙන්නේ ඉංජිත කියන ස්වභාවය නම්. එතකොට ඒ කෙනාට ඉංජිතය කියන ස්වභාවය ගැන විස්මතු කරලා දීලා ඉංජිත කියන ස්වභාවයට නොඇලී වාසය කරලා නිරුද්ධ වෙලා ගියාම මේ සියලු දුකින් ඈතර වෙනවා කියන කාරණේ පණිවිඩය මතක් කරනවා එච්චරයි. එතකොට සියල්ල දන්නා සියල්ල දකින ශාස්ත්‍රුන් වහන්සේට පේනවා පින්වත්නි මොකද්ද? මේ ඉංජිත කියන ස්වභාවය නිරුද්ධ වීමෙන් සියලු දුකින් මේ කෙනා නිදහස් වෙනවා කියලා දකින නිසා ඒ කෙනාට සංවේදී වෙන ස්වභාවය විතර ප්‍රකට කරනවා එතන. ඒතර මම එක තව පොඩ්ඩක් ඔබට කරුණු කිහිපයකින් පැහැදිලි කරන්න මේ අජිත සූත්‍රයේ බොහොම ලස්සන කාරණාවක් මේකට තියෙනවා පින්වත්නි. ඒතර හරි සුන්දරයි මේ කාරණේ. ඒතර මේක මේ බලන්න මේ භාග්‍යතුන් වහන්සේ හරි ආශ්චර්යයි පින්වත්නි. සර්වඥයන් වහන්සේ නමක්ම මේ ස්වභාවය දැක්කොත් මිසක ශ්‍රාවකයෙකුට නම් කවදාවත් අඩුගානේ මේ සම්බුද්ධ ශාසනයේ මහා සෙම්පතිය හිටියා. සෙම්පතියටවත් සංවේදී වෙන්නේ නැහැ පින්වත්. මෙහෙම දෙයක් ඉස්මතු කරන්නේ. මගේ අරහත් සම්බුදුරජාණන් වහන්සේම දැක්කොත් මිසක මේක තමයි කියන්නේ පින්වත්නි සම්මා සම්බුද්ධ ඥානයේ ආශ්චර්යය. බුදු භවයේ පසේ බුදු භවයේ වෙනස. පඤ්ඤා විමුක්ත රහතන් වහන්සේගෙත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙත් වෙනස වෙන කිසි කෙනෙක් නම් මේ දකීද? සමහරට මෙහෙම ප්‍රශ්නයක් ආවොත් එහෙම කෙනෙක් හිතයි මේක අමනුෂ්‍ය ප්‍රශ්නද. එහෙම ප්‍රශ්නත් වෙන්න පුළුවනි. ඒ ප්‍රශ්නෙට තියෙන විසඳුම මේක තමයි හිතේ. බුද්ධන් ඔය ආලෝක සූත්‍රය වගේ සූත්‍ර ඇසුරු කරත් තේරෙනවා. ඒකේ තියෙනවා මේ හිත මං ආලෝක යක්ෂය කියන භාගතුන් හතර මං ඔබේ හිත පෙළනවා කියනවා. කුප්පනවා කියනවා. සමහරට කුප්පන ස්වභාවය මේ අයුරින් උපදින්න පුළුවන්. සමහරට කර්මයකුත් එක්ක සම්බන්ධ දෙයක් නම් සමහරට උට ඉවසීමෙන් සිහියෙන් ඉඳලමයි ඒ කර්මය අවසන් වෙද්දී අර පිළීම කරන්න බෑ. ඒකට යාට නිදහස් වෙලා යන්න වෙනවා. හරි ආශ්චර්යයි. පුදුම ආශ්චර්යයි පින්වත්නි. පුදුම ආශ්චර්යයි. ශාස්ත්‍රුන් වහන්සේගේ මේ සම්බුදු ඥානය ගැන නම් සාදුකාර නීතිල අනුමෝදන් වෙන පින්වත්නි. මෙහිම ආශ්චර්ය දෙයක් දැක්කා මගේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා. එතකොට සියලු කෙලෙස් ගැන කියන්නේ නැහැ මෙතන. මෙතන කියන්නේ දැන් අපිට මේ පරයය පුරාවට පුදුම සුන්දර ඉස්මතු කිරීම තිබ්බා. වෙන්නේ කොහොමද කියලා නම් සිතවිල්ලක් හිතන්න එපා පින්වත්නි. ඒ සෑම මොහොතකම හිතන්න මගේ ශාස්ත්‍රුන් වහන්සේ ආශ්චර්යයි. මගේ ශාස්ත්‍රුන් වහන්සේ ආශ්චර්යයි. මගේ ශාස්ත්‍රුන් වහන්සේ සියල්ල දන්නවා. සියල්ල දකිනවා ආශ්චර්යයි. මෙහිමත් අනේ දුක ගැන අවබෝධ කළා. මෙහිමත් දුක ගැන අවබෝධ කළා. මේ පරියායනොත් අනේ දුක ගැන අවබෝධ කළා. මෙහිමත් අනේ දුකේ නිදහස් වීම අවබෝධ කළා. ඒකාන්තයෙන් මං මේ භාග්‍යතුන් වහන්සේ සරණ යනවා කියලා හිතන පින්වත්නි. ඒ නිසා පින්වත්නි මේ ආශ්චර්ය අවබෝධයට අහෝ මේ ලැබුණු ජීවිතේ සැක කර කර ඉන්න එපා. ප්‍රශ්න කර කර ඉන්න එපා වෙන්නේ කොහොමද කියලා. ඒ හැම මොහොතකම හිතන්න ආශ්චර්යයි භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය. සම්මා සම්බුද්ධත්වයට මේ වගේ ආශ්චර්ය අවබෝධය සංවේදී නොවනව නම් තමයි පින්වත්නි පුදුමේ. බාහන අපි ගුරු දේවයන් වහන්සේ ඒ නිසා මේ දේශනාව තුළ පොතට නම දැම්මේ කොහොමද? අපේ බුදු සමිඳු තවම වැඩ විසිතී කියලා. ඇයි මේ ආශ්චර්ය
ජීවමාන කරනවා භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්ය පින්වත්නි. පුදුම ආශ්චර්යය මේක හිතන්න ඒක විස්මිත බවක් ඇති වෙනවා නේ භාග්‍යතුන් වහන්සේ මෙච්චර විස්මිත අවබෝධයක් තිබුණා නේද කියලා. බලන්න එතකොට මේ ඉංජිත කියන ස්වභාවය ජීවිතේ උපදිනවා. එතකොට මේ ඉංජිත කියන ස්වභාවය එතකොට දැන් මේ දේශනාව ඉවරදී පින්වත්නි ආශ්චර්යයි 60ක් මහා රහතුන් බිහි වෙනවා මේ දේශනා පරයය ඉවරෙද්දී. මේ දේතානුපස්සනා කියන දේශනා පරයය ඉවරදී පින්වත්නි 60ක් මහා රහතන් වහන්සේලා බිහි වෙනවා. පුදුම ආශ්චර්යයක් ඒක. 60ක් මහා රහතන් වහන්සේලා බිහි වෙනවා. එහෙනම් මේ 60ක් මහා රහතන් වහන්සේලා අතර සමහරලාට මේ කාය සංස්කාර වචී සංස්කාර සංසිඳිලා යම් සමාධි දියුණු කරලා හිටපු උත්තමයෝ අතර මේ ඉංජිත කියන ස්වභාවය විතරක් සිත තුළ ප්‍රකට වෙලා සංවේදී වෙලා ඒක සංවේදී වෙමින් හිටපු සමහර ශ්‍රාවකයෝ මෙතන ඉන්නේ නැති පින්වත්නි. ඒ ශ්‍රාවකයට හිතන්න තිබුණේ මොකද්ද? අනේ එහෙනම් මේ මං ගැන නේද මේ කියන්නේ? එහෙනම් මගේ හිතේ මේ ස්වභාවය තියෙනවා. එහෙනම් මේ යම් මගේ ජීවිත තුළ තේවරුණු යම් දුකක් ඇද්ද? අනේ දුක තියෙන්නේ ඉංජිතය නිසා නේද? එහෙනම් මේ ඉංජිතයට මම නොයලී දැන් මේ මොහොතේ ඉඳන් වාසය කරන්න ඕන කියලා. සමහර මේ පරියාය කිව්ව මොහොතේ ඉඳන් ඒ පරියාය සංවේදී වෙච්ච යම් ශ්‍රාවක සංඝ පිරිසක් භාග්‍යතුන් වහන්සේගේ ඉස්සරහට එනම්. ඒතර ඒ පුංචි කාලය තුල S2 පියාගත්තා. ඒ පරියාය ගැන සිහියෙන් වාසය කළා. හරි ආශ්චර්යයි. මේ දේශනාව ඉවරෙද්දී ඒ උත්තමයා රහත් වුණා. ඒ උත්තමයා රහත් වුණා. සිතේ හිම ස්වභාවයක් උපදිනවා පින්වත්නි. ඒක වෙන්නේ කොහොමද කියලා හිතන්න එපා. සෙලවෙන ස්වභාවය උපදිනවා. ඊළඟට බුදුරජාණන් දේශනා කළා පින්වත් මහන්නේ මේක මේ විදියටම සිහි කරන්න. මේ විදියට මනාකොට දිවි පරදුවට තියාගෙන හරි ආශ්චර්යයි. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව අපිට ඔබට මතක ඇති මුලම බුදුරජාණන් වහන්සේ කොහොමද දේශනා කළේ? පින්වත් මහන්නේ මේ ආකාරයේ යුගල වශයෙන් මනාකොට නුවණින් සිහි කරන අප්‍රමාදී කෙලෙස් තවන වීරියෙන් යුතු දහමට දිවි පුදා යම් වාසය කරන භික්ෂුවට. දැන් බලන්න ඒ කාරණේ කියනවා මෙතනදී. ඒත් දැන් ඔය ස්වභාවය සංවේදී වෙච්ච භික්ෂුන් වහන්සේ මොකද කරේ? S2 පියාගත්තා. දහමට දී පුදාගෙන ඉන්නේ නැති. එක්ක රහත් වෙනවා එක්ක අනාගාමී වෙනවා කියලා සර්වඥිතින් දේශනා කළා පින්වත් දැකලා. දහමට දී පුදා හිටියා. දේශනා ඉවරනකොට ඒ ඉංජිත ස්වභාවයට අශේෂ විරාග නිරෝධා ඉතිරි නැතුව නොයල්මින් නිරුද්ධ වෙලා යනකම් බලවත් සිහියෙන් ඉන්නකොට දේශනා ඉවරෙද්දී සමහරලාට නිකලස් වුණා. ආශ්චර්යය පින්වත්නි. ආශ්චර්යය. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළ ලස්සන ගාථා යංකින්චි දුක්ඛං මේ සම්භෝති යම් කෙනෙක් දුක් අනුභව කරනවද පවතිනවද සබ්බං ඉංජිත පච්චය ඒ සියල්ල මේ හිත තුළ පවතින සෙලවෙන ස්වභාවයත් එක්ක පවතින්නේ කියලා. ඒතර මේ සෙලවෙන ස්වභාවය උපදින පින්වත්නි කෙලෙස් එක්කමයි. ඒක මේ දේශනාවේ අන්තිම කොටසෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. ඒක ඉංජිතාන නිරෝධේන. ඒ හිතේ සෙලවෙන කියන ස්වභාවය සීයෙන් ඉඳලා යද්දි මොකද වෙන්නේ? නොයලී නිරුද්ධ වෙලා යන දවසක් යන මොහොතක් ඉද නත්ති දුක්ඛ සම්භවති. ආහි දුක් උපදින්නේ නැහැ යාගේ ජීවිතේ. ඒත මාදීනව ඤත්තා මේ ආදීනව දකින ශ්‍රාවකයා දුක්ඛං ඉංජිත පච්චය මේ සියලු දුක් උපදින්නේ ඉංජිත සෙලවෙන ස්වභාවය නිසයි කියලා යම් ශ්‍රාවකෙක් ඒකේ ආදීනව දැක ඉන්නවා නම් කොහොමද ආදීනව දකින්නේ? ඒ සෙලවෙන ස්වභාවය පින්වත් සැපක් නෙවෙයි උපද්දලා දෙන්නේ. දුකක් වෙහසක් උපද්දලා දෙන්නේ යාට. ඒ ඉංජිත ස්වභාවය උපදින දෙන වෙහසක්. ඒතර ඒක වෙහසක් කියලා දැන් කාමයේ අකුසල් වෙහසක් කියලා සංවේදී වෙන්නේ පින්වත්නි පළවෙනි දැහැන යම් දියුණු වුණාට පස්සේ. විතක්ක ਵਿਚාර වෙහසක් කියලා සංවේදී වෙන්නේ දෙවෙනි ධ්‍යානෙ සංවේදී වෙච්ච කෙනාට. ප්‍රීතිය කියන එක මේ පීඩාවක් කියලා සංවේදී වෙන්නේ තුන්වෙනි ධ්‍යානෙ හොඳට දියුණු වෙච්ච කෙනාට. උපේක්ෂා හොඳට වඩපු කෙනාටයි සැපේන හිත දුරු කරගෙන වාසය කරන්නේ. රූප ධ්‍යාන අතහැරපු කෙනාටයි අරූප ධ්‍යාන වඩපු කෙනාටයි රූප ධ්‍යානයේ පීඩාව තේරෙන්නේ. ඒ වගේ තමයි. මේ කාම විතරක ව්‍යාපාද හිංසා විතරක සංසිඳිලා ඒ සංසිඳීම අනුභව කර හිටපු කෙනාට මේ ඉංජිත ස්වභාවය උපදින කොටයි ඒක පීඩාවක් කියලා දැනෙන්නේ.
හරි ආශ්චර්යයි පින්වත්නි. පුදුම ආශ්චර්යයි මේක. ඒත මාදීනවඤ්ඤත්තා දුක්ඛං ඉංජිත පච්චයා තස්මාහි ඒජම් වොස්සජ්ජ. මෙන්න මෙතන ලස්සන කතාවක් තියෙනවා පින්වත්නි. හරි ආශ්චර්යයි මේක. මේ භාග්‍යතුන් වහන්සේ මෙතන ඒජං කියන වචනයක් පාවිච්චි කරනවා. ඉතින් මේ ඒජං කියන වචනේ සා පින්වත්නි සරල තේරුම තමයි අපි සාමාන්‍ය පාලි ශබ්දකෝෂය ගත්තොත් එහෙම තියෙන තණ්හාවට තව කියන නමක්. ඒතර ඒ වගේ සිද්ධියක් තියෙනවා පින්වත්නි. එතකොට එක එක්කෙනාට දැන් බලන්න භාග්‍යතුන් වහන්සේ පළවෙනි ධර්ම දේශනාවේදී මේ සියලු දුක් උපදින තණ්හාව නිසා කියලා දෙව් මිනිස් ලෝකයාට දේශනා කරනවා. ඒතර ඒක අකනිටා බඹලෝ දක්වා බ්‍රහ්මියෝ දක්වා සාදුකාර දීලා අනුමෝදන් වෙනවා. ඒතර දෙව් මිනිස් ලෝකයාම දැනගෙන ඉවරයි සියලු දුක් උපදින තණ්හාව නිසා කියලා. එහෙම දේශනා කරපු සර්වඥයන් වහන්සේ මේ දහම්සක ප්‍රවර්තනය කරමින් තව ඉදිරියට දෙව් මිනිස් ලෝකයට පිහිට වෙද්දී මේ දුක හට ගන්න හේතුව තව විවිධ පරයයන් ඉස්මතු කරනවා පින්වත්නි. ඒකට හේතුවක් තියෙනවා. එකක් තමයි ඒ උත්තමයන් වහන්සේලාගේ බණහන උත්තමයන් වහන්සේලාගේ සසර පුරුදුවලදී දුක හට ගන්න හේතුවට සිහි කරපු විදිය වෙනස් වෙලා තියෙනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ ඒක දැකලා ඒ පරයය සංවේදී කරවන්නේ පරයය ඉස්මතු කරනවා. සමහර අයට කියන මාත්‍ය කියව එකක් තමයි ස්වාමීන් වහන්සේ මේ දුක ගලන්නේ හරියට නිකන් සුනාමියක් වගේ මට මේ එනවා දැනෙනවා කියනවා. ඒතර එයාට මේ හිතේ හට ගන්න තණ්හාව ගලන විදිය යාට දැනෙන්නේ නිකන් සුනාමියක් එනවා වගේ. සමහර අය ඒ භාග්‍යතුන් වහන්සේ ඉන්න කාලෙම දේශනා කරලා තියෙනවා මගේ හිතේ මේ ඇතුළේ මේ සැඩපහරක් ගලනවා. මේ සැඩපහර නැති කරන්නේ කොහොමද කියලා. ඒතර ඒ තණ්හාවමයි. මේක අජිත සූත්‍රය හරිය ලස්සනට පැහැදිලි කරනවා. ඊළඟ පරයයත් පැහැදිලි කරලා පින්වත්නි මම ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. එතකොට බලන්න මේ ඒජා කියලා කියන්නේ තවත් එක ස්වභාවයක් තණ්හාව වැඩ කරන. හැබැයි එතෙන්ට භාග්‍යතුන් වහන්සේ තණ්හාව කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. පාවිච්චි කරන්නේ ඒජං කියන වචනේ. ඒතර ඒජං මෙතන ලස්සන ගාථාවක් තියෙනවා. ඒජං වොස්සජ්ජ. සමහරලාට එතන කියන්නේ සමහරට කෙනෙකුට තේරෙන්නේ මේ තණ්හාව වැగిරෙන විදිහට දැනෙනවද දන්නේ නැහැ සමහර විට. ඇලෙන විදිහට දැනෙනවද දන්නේ නැහැ සමහර විට. කොහොල්ලෑ වගේ. ඒ අර්ථයෙන් ඒජං කියන වචනේ ගත්තත් දන්නේ නැහැ සමහර විට. හැබැයි ඒ කතා කරන්නේ තණ්හාව ගැන. ඒජං වොස්සජ්ජන. මේ හිතේ ඇලෙන ස්වභාවය. එතකොට මේ මිලාටු වගේ මේ තියෙන ස්වභාවය වොස්සජ්ජන අතහරිද්දී සංකාරයේ උපරුන්දිය මේ කාය වචී චිත්ත කියන මේ සංස්කාර සංසිඳෙද්දී අනේජෝ අන්න මේ ටික නැති වෙලා යද්දි මොකද වෙනවා කියලා කියන්නේ. ඒජ කියන ස්වභාවය නැති වෙවි යනවා කියනවා. අනුපාදානෝ. ඒතර ඒජ කියන ස්වභාවේ නැත්නම් එතන උපාදාන නැහැ කියනවා. අන්න බලන්න එතකොට පින්වත්නි මේ දැන් බලන්න කොහොල්ලෑ ගුලියක ඔබ දැකලා ඇති එහෙනම් මේ ඇලෙන ස්වභාවය කියන එක තියෙන තාක්කල් විතරයි ඒකට අත තියද්දිම මේ ඇලීම කියන එක වෙන්නේ. ඒ කොහොල්ලෑ ගුලිය වුණ කාලයක් අපේ එකට එකතු කළා. අපි කාලයක අවුවේ පැත්තකින් තියලා තියන බලන්න. තේරෙනවද මොකද වෙන්නේ? ඒතර ඒකේ ඇලෙන ස්වභාවය නැති වෙලා යන පටන් ගන්න පින්වත්. ගුලිය තියෙනවා ඇලෙන ස්වභාවය නැහැ. එහෙනම් මේ ඇලෙන ස්වභාවය තියෙන්නේ කුමක් එක්කද? ඇලෙන්න හේතු වෙන දේකුත් එක අස්සේ තිබිච්ච නිසා. එහෙනම් මේ උපාදාන වෙන ස්වභාවය තිබුණේ කුමක්ද? මේ ඒජ කියන ස්වභාවය රැඳිලා තියෙනකම්. ඒජ කියන ස්වභාවය හිත ඇතුළේ නැති වෙයිද? ඉගෙන මේ තණ්හාව නම් ස්වභාවය විස්තර කරන තව එක වචනයක්. උපාදානත් හිත ඇතුළේ නැති වෙලා යනවා. නැති වෙද්දි මොකද වෙන්නේ? එහෙම නැති කරන්න යා කොහොමද ඉන්නේ? සිහියෙන්. බික්කු පරිබ්බජේ. ඒතර මොකද වෙන්නේ? ඒ භික්ෂුව නිවිලා යනවා කියලා සර්වඥනිතින් දකින්න පින්වත්නි. එහෙනම් බලන්න මේ පරියායේදී ඒජ කියන වචනයත් උපාදාන කියන වචනයත් පාවිච්චි කරනවා. එහෙනම් ඒ ස්වභාවයෙන්මයි ඉංජිත කියන ස්වභාවය උපදින්නේ. එහෙනම් මේ ඇලෙන ස්වභාවය උපාදාන වෙන ස්වභාවයක් ඇද්ද? ඒ ස්වභාවයෙන්මයි සෙලවෙන ස්වභාවය හිතට ගේන්නේ. හැබැයි මේ ශ්‍රාවකයාට වඩා සංවේදී වෙන්නේ සෙලවෙන ස්වභාවය නම් සර්වඥයන් වහන්සේ හරි ආශ්චර්යයි. ඒ ශ්‍රාවකයාට ඉස්මතු කරන්නේ කොහොමද? ඒ ස්වභාවය විතරයි පින්වත්නි. මොකද්ද? ඉංජිත කියන ස්වභාවය ඉස්මතු කරන. ඒතර සර්වඥයන් වහන්සේ සර්වඥනිතින් දකිනවා. ඉංජිත කියන ස්වභාවය මේ ශ්‍රාවකයාට කිව්වම් ප්‍රමාණවත්. ඒතර මේ ශ්‍රාවකයා ඒක සිහි කල්පනාවෙන් ඉඳලා ඉංජිතේ නැති කරගත්තොත්
සියලු දුකින් නිදහස් වෙනවා කියලා සර්වඥනිතින් දැකලා දේශනා කරනවා. ආශ්චර්යයි. සාදු සාදු කියලා ඒ සම්බුදු ඥාණයට নমස්කාර කරන්න පින්වත්නි. එවන් ශාස්ත්‍රුන් වහන්සේ නමක් අනේ මන් සරණ යනවා කියලා හිතන්න පින්වත්නි. මේ සුන්දර මේ දේශනාවෙන් ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළා පින්වත් මහණෙනි කෙනෙක් ඇහුවොත් දැන් ඔය ඉංජිත පරියාය තව පරියායක් තියෙන පින්වත්නි මේ දෙකම එකතු කළා මම ඔබට අජිත සූත්‍රී කාරණාවෙන් මේක තවදුරටත් හේතු ගන්නන කරුණු කියන්නම්. ඒතර බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කළා පින්වත් මහණෙනි කෙනෙක් ඇහුවොත් දැන් ඔබට උතර මේ පරියායද කුමක්ද විමසන තියෙන්නේ මේ පරියායද විමසන තියෙනනම් ඒ පරියාය සංවේදී කෙනෙක්මයි. කුමක්ද යම්තාක් දුක් හට ගන්නවා ඒ දුක් සියල්ල හටගන්නේ මේ සෙල හිත තුල පවතින සෙල වෙන ස්වභාවයෙන් කියලා. ඒ සෙල වෙන ස්වභාවය ඉතුරු නැතුව නොයල්මින් නිරුද්ධ වෙලා ගියොත් මේ සියලු දුක් වලින් නිදහස් වෙනවා කියලා හිත හිතා ඉන්නයි තියෙන්නේ. මෙච්චරයි. ඊළඟ දේශනා කළා පින්වත් බුදුරජාණන් වහන්සේ පින්වත් මහණි කෙනෙක් ඇහුවොත් මොකද්ද මේ තවත් දෙආකාරයෙන් විමසන කෙලෙස් දුරු කරවන දහම් පරියායන් තීද කියලා ඇහුවොත් එම් තියෙනවා කියනවා. මොකද්ද කියලා ඇහුවොත් එම් කියනවා. නිස්සිතස්ස චලිතං හෝති इति අය මේකානුපස්සන. අනිස්සිතෝ න චලති इति අයං ဒ ුතියානුපස්සන. මෙතන හරි ලස්සනයි පින්වත් මේ නිස්සිත කියන වචනයක් තියෙනවා. ඔබට නිස්සිත කියන වචනේ හොඳ සුරු පුරුදු වචනයක්. මේ නිස්සිත කියන වචනේ තියෙන ඔබට මතක ඇති සතර සතිපට්ඨානේ. දැන් අපි හිතමු සතර සතිපට්ඨානේ හැම අන්තිම පරියායකම මෙන්න මෙහෙම එකක් තියෙනවා. මම කායानुපස්සන මුල් කරගෙන කියන්නම්. අත්තිකායෝතිවා 50 සති පච්චුපට්ඨිතා හෝති. යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝච විහෙරති. නචකින්චි ලෝකේ උපාදීයති එවම්පිකෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. අන්නෙතන තියෙනවා මේ අනිසිත කියන වචනේ. මෙතන මේ නිස්සිත කියන අනිසිත කියන වචනේ එතකොට ගන්නකොට හරි පැහැදිලි කිරීමක් මම කරන්න. දැන් මෙතන කියන අපි දැන් අසුභ භාවනාව කරලා මේ අසුභ භාවනාවේ අන්තිමට මේ අසුභ සිහි කරවනු ඊට පස්සේ කියනවා තමන්ටත් ගලපන්න කියනවා අනුන්ටත් ගලපන්න කියනවා තමන්ට අනුන්ට දෙපිරිසටම ගලපින්න කියනවා. එහෙම කරපගෙන මේකේ කයි හට ගැනීම දකින්න හිත පුරුදු කරන්න කියනවා. කයි නැතිවීම දකින්න මහන්සි ගන්න කියනවා. ඒ ටික කියලා තමයි කියන්නේ අත්ති කායෝතිවා 50 සති පච්චුපට්ඨිතා හෝති. ඒ කියන්නේ මේ විදියට කුණබ කොටස් වලින් පිරුණු කයක් මේ තියෙන්නේ කියන අවබෝධ හිතේ තියෙනවා නම් ඒ වගේම අනිත් අයගේ තියෙන්නේත් ඒ වගේ කුණබ කොටස් පිරුණු මේ ශරීරයක් කියලා අවබෝධයක් තියෙනවා නම් ඒ කය මේ හට ගැනීමත් පේනවා නම් නැතිවීමත් පේනවා නම් එහෙම අවබෝධයක් යම් කිසි කෙනෙක්ගේ හිතේ තියෙනකොට අන්න එකට කියන්නේ අත්ති කායෝතිවා 50 සති පච්චුපට්ඨිතා හෝති. යාවදේව ඥානමත්තාය. ඔය සිහිය හොඳට වැඩිච්ච කෙනාට එයාගේ ඥානයක් බවට පත් වෙනවා කියනවා. කවුරු කියන්න ඕනේ නැහැ කියනවා. මේ ශරීරයේ තියෙන කුණප කොටස් ටිකක් කියලා. එයාටම වැටහීමක් ඇති වෙනවා කියනවා. මේ ශරීරයේ තියෙන ඇත්තට මේ වගේ කුණප කොටස් ටිකක් නෙමෙයි. මෙහෙම හට ගන්නවා. මෙහෙම නැති වෙනවා කියලා. ඉතින් පින්වත්නි හරි ආශ්චර්යයි. විතර බුදුරජාණන් දේශනා කළා යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය. බලවත් සිහි පිහිටලා තියෙනවා කියනවා. කුමද්ද මේ ඇතුළේ බාහිරත් තමායයි සලකන බාහිරයයි සලකන මේ සෑම කයකම තියෙන්නේ කුණප කොටස් නෙමෙද කියලා. එයාගේ සිහිය බලවත් පිහිටලා තියෙනවා කියනවා. ඒක තේරුම් ගන්න පුළුවන් විදියට. අන්න එහෙම කෙනාගේ හිතේ ස්වභාවයක් තමයි කියන්නේ මොකද්ද? අනිස්සිතෝච විහෙරති. එච්චර බලවත් අවබෝධයක් තියෙන හිතක් තියෙනවා නම් කෙනෙකුට ඒ හිතේ ස්වභාවය තමයි හරි ආශ්චර්යයි. ඒ අවබෝධය තුල ගැවසෙනවා. බාහිර කිසි දෙයක ගැවසෙන්නේ නැහැ. අන්න ඒකට කියනවා අනිශ්චිත කියලා. ඒ අවබෝධයේ ගැවසෙනවා. තව එක පරියායකින් කියනවා නම් ඉෂ්ඨකාන්ත මනාප රූප ශබ්ද ගන්ධ රස පහස තුල ගැවසෙන්නේ අරමුණු තුල ගැවසෙන්නේ. එහෙම නැත්නම් කියනවා නම් ඇස කන නාසය දිවකය මනස තැවරෙන්නේ. එහෙම නැත්නම් කියනවා නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය ගැවසෙන්නේ. එහෙම නැත්නම් කියනවා නම් ධාතු හයේ ගැවසෙන්නේ. කිසි තැනක ගැවසෙන්නේ නැති අකුසල් සමග ගැවසෙන්නේ නැති
කිසි තැන ගැවසෙන්නේ නැති මේ අවබෝධ ඥානය තුළ විතරක් ගැවසෙන හිතක් තියෙනවා. අන්න එකට කියනවා අනිශ්චිතෝච. නිශ්චිත කියන්නේ කොහොමද එන? අර කිව්ව බාහිර ආයතන තුළ ආධ්‍යාත්මික ආයතන තුළ උපාදානස්කන්ධي ගැවසෙන හිතක් තියෙනවා නම් කියනවා නිශ්චිත හිතක්. නිශ්චය වෙච්ච හිතක්. එහෙනම් බලන්න. එහෙනම් දැන් මේකෙන් අපිට තීරුම් ගන්න පුළුවන් නිශ්චිතස්ස චලිතං හෝති. අර විදියට ඇස කන නාසය දිවකය මනස ගැවසෙන හිතේ තමයි කියනවා චලිතං හෝති. චලනය කියන ස්වභාවය උපදින්නේ. ඒ තව ස්වභාවයක්. දැන් මුලින් කිව්වේ කොහොමද? ඉංජිත කියන ස්වභාවය, සෙලවෙන ස්වභාවය. චලිතං කියන්නේ කොහොමද? චලනය වෙන ස්වභාවය. චලනය වෙන ස්වභාවය. දැන් ඔබ දැකලා සමහර කට්ටිය සාමාන්‍ය අවස්ථාවලදී, කියන්නේ විශේෂ අවස්ථාවල සමහරගේ ශරීරවල එහෙම සෙලවෙන අවස්ථාත් උපදිනවා. චලනය වෙන අවස්ථාත් ඔබ දැකලා ඇති සමහර කට්ටිය. සමහර මේ නොපෙනෙන බලවේග වලින් ප්‍රශ්න ආවට පස්සේ චලනය වෙන ස්වභාවය තියෙනවා. ඒතර ඒක හේතුවක් නිසා ඇති වෙන්නත් පුළුවන්. මේ කෙලෙස් නිසා හටගත් දෙයක් වෙන්නත් පුළුවන් පින්වත්. මේ චලනය වෙන ස්වභාවය කියන එක. ඒතර මේ චලනය වෙන ස්වභාවය තියෙන හැබැයි නිශ්චිත හිතක් තියෙනවා නම් විතරයි. නිශ්චිත කියන්නේ කොහොමද? දැන් අපිට තේරෙනවා කොහොමද? රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණුත් එක්ක මිශ්‍ර වෙන හිතක් තියෙන තාක්කල් හිතේ චලනය කියන එක වළක්වන්න බෑ. හිත චලනය වෙනවා. මේක හරි පුදුමයි සියුම් දෙයක් පින්වත්නි. ඒතර මේ ස්වභාවයත් විතරක බහුල, කාය සංස්කාර බහුල, නොසන්සිදුරු හිතක් තියෙන කෙනෙකුට සංවේදී නොවෙන්න පුළුවන් පින්වත්. අර වගේ විශේෂ අවස්ථාවල විතර සංවේදී වෙන්න පුළුවන්. ඒතර මේ වගේ අවස්ථාවක් සංවේදී වෙන්නේ පින්වත්නි. එතන දැන් ඔන්න ඔබ අහලා ඇති මහ බෝසතාණන් වහන්සේ දැන් අර පළවෙනි ගුරුවරු හොයාගෙන ගියාලාර කාලා මුද්ද කරාම් පුත්ත. ඒතර ඒගොල්ලෝ මේ අරූප ධානය වඩලා හිටපු කට්ටියට. ඒතර අරූප ධානය වඩලා හිටපු කට්ටියට සමහරට මෙන්න මේ වගේ ස්වභාවයන් ඉස්මතු වෙන්න පුළුවන්. සාමාන්‍ය ජීවිතේ හැසිරෙනකොට මොකද ධානය තුල හැමතිස්සෙම නෑනේ පින්වත්නි. ධානය තුල නෑ. ඒකට සමහරලාට ඒ අයගේ හිතවල කාම අරමුණුත් එක්ක ව්‍යාපාද හිංසා අරමුණු වල ගැවසෙන්නේ නෑ සාමාන්‍ය මේ ඉන්නකොට. එතකොට නිශ්චිත හිතක් තියෙනවා හැබැයි. හැබැයි යා විද්‍යාසාගර ප්‍රඥාව නැති කෙනෙක් නම් ඒ නිශ්චිත හිතෙම පිරිහිලා යන්න පුළුවන් ඒක නා. එතකොට මොකද වෙන්නේ? අර නිශ්චිත හිතෙන් හිතේ චලනය කියන ස්වභාවය සංවේදී වෙලා තියෙන පුළුවන් බලවත් විදියට. හැබැයි එහෙමයි ලෝකේ හිටියා. සියල්ල දන්නා සියල්ල දකිනා මගේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ සර්වඥනිත උපදව ගන්නකම් අහෝ දෙව් මිනිස් ලෝකයට ඒ ඇයට පිළිසරණක් ලැබුණේ නැහැ. ඒ ඇයට පිළිසරණක් නැහැ පින්වත්නි. මගේ ශාස්ත්‍රුන් වහන්සේ දැකලා මේම ස්වභාවයක් තියෙනවා. ඊළඟ පරයය මොකද්ද කියන්නේ? නිස්සිචන්ත තලිතං හෝති අය මේකානුපස්සනා අනිස්සිතෝ න චලතිති. ඒතරේ නිස්ෘත බව නැති වුණාට පස්සේ මොකද වෙන්නේ? එහෙනම් ඒ කියන්නේ සිහිය තුල හොඳට ගැවසිච්ච හිතක් ඇති වෙනකොට බාහිර ලෝකෙට හිතේ අර සේවනය කරන ස්වභාවය නැති වෙනකොට චලනය කියන ස්වභාවය නිරුද්ධ වෙලා යනවා. අන්න හරි ආශ්චර්යයි පින්වත්නි. පුදුම ආශ්චර්යයි මේක. මේ ස්වභාවයම සිහි කර කර ඉඳලා කෙනෙක් හිටියොත් එක්ක රහත් වෙනවා කියනවා, අනාගාමී වෙනවා කියනවා. සමහර විට සර්වඥයන් වහන්සේ දා පූර්වාරාමේ පුන් පොහොය දවසේ විශාල සංඝ පිරිසකටයි බණ කිව්වේ. ඔබට මතක ඇති මේ දේශනා මුල. සමහරට මේ දේශනාව අහා හිටපු යම් කෙනෙක්ගේ මේ ස්වභාවය තියෙන්නේ නැති. මොකද මගේ ශාස්ත්‍රුන් වහන්සේ ධර්මයේ කියද්දී සමහර විට ඒ අයගේ හිත් බල කියන්නේ. සමහරලාට එක එක පරයයන් වලින් කියා අර අයගේ සිත් බල එනකොට එකිනෙක කෙනා නිකලෙස් වෙවි නෝ දකින්නේ. අන්තිමට දැන් තව කෙනෙක් ඉන්නවා චලනය වෙන ස්වභාවය තියෙනවා. ඒ උත්තමයාට මේ දහම් පරයය කියනවා. ආශ්චර්යයි පින්වත්නි. හරි ආශ්චර්යයි පින්වත්නි. පුදුම සහගතයි. මෙවන් පරිපූර්ණ මේ මනුෂ්‍ය වර්ගයා ගැන, චිත්ත සංතාන ගැන අවබෝධයක් තියෙන කෙනෙක් මේ ලෝකේ සිටීද පින්වත්නි? මෙවන් මහා කරුණාවක්, මෙවන් අවබෝධයක් තියෙන උත්තමයෙකුට ඇති වෙනවා මිසක පුදුමයි පින්වත්නි. අපි නම් මේ වගේ අය දැක්කොත්, මේ වගේ සිද්ධි ඇහුවොත් එහෙම මොකක් හරි පටලවයි අපි. සමහර විට අසරණ කරයි සමහර විට අපි. සමහරට ඔබට පිස්සුද කියලා හායි. මොලේ කොලොප්පලන් වෙලා කියයි සමහර විට.
එහෙම කියන ලෝකේ අනේ භාග්‍යතුන් වහන්සේ දකිනවා. නිස්සිතස්ස චලිතං හෝති इति අය මේකානුපස්සනා. අනිස්සිතෝ න චලති इति අයං ဒ ුතියානුපස්සනා. පුදුමයි පින්වත්නි. පුදුමයි. පුදුමිනුත් පුදුමයි පින්වත්නි. මේ දේශනා පුරාවට සර්වඥයන් වහන්සේගේ සර්වඥ නිතරනම් සාදුකාර කිය ඉන්න ඕනේ. ඔබ ඒකට සාදුකාර දෙන්න තරම් මම දන්නේ ඔබ මේ කොච්චර මිනුවණින් කල්පනා කිරීමක් තියෙද කියන්න. ඉතින් ඒ නිසා හරි ආශ්චර්යයි පින්වත් මේ සෑම පරයයකින්ම භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි. භාග්‍යතුන් වහන්සේ සියලු ප්‍රතිපදාවන් දැක්කා. දැන් මෙවන් දේවල් නොදකින්න කාටද මේ මෙවන් ස්වභාවයන් උරුම වෙච්ච අයට පිළිසරණ දෙන්නේ කවුද පින්වත්නි? අඳුරු ලෝක එළිය කලේ භාග්‍යතුන් වහන්සේමයි. සියලු දෙව් මිනිස් ලෝකයාට සැබෑම කරුණාව, මෛත්‍රී, අනුකම්පා, දයාව දැක්වී භාග්‍යතුන් වහන්සේමයි. පුදුම කරුණාවක් ඇති වෙන පින්වත්නි. පුදුම ආශ්චර්යයි. පුදුම ආශ්චර්යයි. ඊළඟ දේශනා කළා පින්වත්නි. හරි ආශ්චර්යයි බුදුරජාණන් මේ ගාථා වලින් තව ලස්සන කරුණු ටිකක් තේරුම් ගන්න පුළුවන් පින්වත්නි. අනිස්සිතෝ න චලති නිස්සිතෝ ච උපාදීයං ඉත්ත භාවඤ්ඤතා භාවං සංසාරං නාති වත්තති. පින්වත්නි මේක ලස්සන කරුණු ටිකක් තියෙනවා. අනිස්සිතෝ ච න චලති. එහෙනම් හිත තමන්ගේ හිත රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණුත් එක්ක එක්වීමක් මිශ්‍ර වීමක් නැත්තම් චලනයක් කියන එක උපදින විදියක් නැහැ. චලනයක් ඇද්ද තේරුම් ගන්න තියෙන්නේ. එහෙනම් මේ බාහිර ආයතන අයත් එක්ක යම් කිසි මොකක් හරි මිශ්‍ර වීමක් තියෙනවා. නැත්තම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහෙන් එකක් එක මිශ්‍ර වීමක් තියෙනවා. නැත්තම් ඇස කන නාසය දිවකය මනස කියන මේ ආයතන හයත් එක්ක මිශ්‍ර වීමක් තියෙනවා කියලායි තේරුම් ගන්න ඕන පින්වත්නි. අනිස්සිතෝ ච න චලති නිස්සිතෝ ච උපාදීයං. බලන්න එහෙනම් මේ නිස්සිත කියන ස්වභාවෙත් එක්කම එහෙනම් තව වචනයක් පාවිච්චි කරන උපාදීයං. උපාදීයං කියලා කියන්නේ මොකද්ද? ග්‍රහණය වෙලා යනවා කියන හිත. ඒ කියන්නේ බාහිර ලෝකේ දේවල් එක්ක හිත එකතු වීමත් එක්කම මොකද වෙන්නේ? ග්‍රහණය වීම කියන ස්වභාවයට උපදිනවා කියනවා. ඊතර තමයි කියන ඉත්ත භාව අඤ්ඤතා භාවං සංසාරං නාති වත්තති. කෙලෙසුන්ට නොබැදුන තැන සැලීමක් කිසි විට නැත. කෙලෙසුන්ට බැඳුන විට එයටම බැඳී යන්නේ. මෙලොවින් වෙන ලොවකට එතනින් තවත් ලොවකට සැරිසරා යන ගමනින් පැනගත නොහැකි වන්නේ. එතකොට බලන්න එතකොට මේ තමන්ගේ හිත බාහිර ලෝකයේ දේවල් එක්ක නිස්රේ වෙලා මිශ්‍ර වෙලා නම් තියෙන්නේ. කියන උපාදාන ග්‍රහණය වෙන ස්වභාවයේ සහිතව අන්න හිතක් තියෙන කෙනාට මොකද වෙන්නේ? මෙලොවින් පරලොවට පැන පැන ඉන්න වැරෙන්නේ. වෙන විසඳුමක් නැහැ කියනකොට. මෙලොව අතහරිද්දිම තව තැනක් අල්ල ගන්නවා කියනවා. මේ සසරේ කෙලවරක් පේන්නේ නැහැ කියන පින්වත්නි ආශ්චර්යයි. ඒත මාදී නවඤ්ඤත්තා නිස්සයේසු මහබ්බයං අනිස්සිතෝ අනුපාදානෝ සතෝ බික්ඛු පරිබ්බජේති. හරි සුන්දරයි පින්වත්නි. කෙලෙසුන්ට බැඳුන විට මෙන්න නිස්සයේසු කියන වචනේ එතකොට බලන්න. ඉතින් මේ හිත එහෙනම් කෙලෙස් එක්ක වේවා බාහිර යම් අරමුණුත් එක්ක වේවා මිශ්‍ර වෙලා තියෙනවා නම් ඒක මහා බයක් විදියට මේ ආදීන වේ යම් කෙනෙක් දකිනවනම් හරි පුදුමයි. ඒතර මේ කෙලෙස් සංසිඳනකොට පින්වත්නි හරි පුදුම දෙයක්. ඉතින් මේ කෙලෙස් සංසිඳන මහෝත්තමිය දකින ස්වභාවයත් තමයි විස්තර කරන්නේ. මොකද්ද මේ? තමන්ගේ හිත බාහිර දෙයකට මිශ්‍ර වීම මහා බයක් විදියට දකින්න කියනවා. ඇයි ඒ මිශ්‍ර වීමත් එක්කමයි චලිතය, සෙලවීම, කම්පනය, පීඩාව, දුක, ශෝක දරා ගන්න බැරි විදියට හඬා වැළපීම මේ ඔක්කොම උපදින්නේ නිස්සෘත වීමත් එක්ක. තමන්ගේ ජීවිතේ මේ හැම දෙයක්ම තැවිරලා යන කමක් නිසා තමන්ගේ හිත මේ කියන බාහිර දේවල් එක මිශ්‍ර වෙලා තියෙන නිසා. ඒක මහා බයක් විදිහට දකිනවා කියනවා. අනිස්සිතෝ අනුපාදානෝ. නිස්සෘත වීමක් නැත්තම් මිශ්‍ර වීමක් නැත්තම් බාහිර ලෝක කිසි දෙයක් තමන්ගේ හිත සේවනය කරන්නේ නැත්තම් අනුපාදානෝ. එයාගේ හිතේ උපාදාන වෙන ස්වභාවය, ග්‍රහණය වෙන ස්වභාවය නැති වෙනවා කියනවා. සතෝ බික්ඛු පරිබ්බජේ. එහෙම ඉන්න කෙනා
ගද්දී හිත බාහිර ලෝක කිසි දෙයකට මිශ්‍ර වෙන්න දෙන්නේ නැතුව ග්‍රහණය වෙන්නේ නැති සිතින් සිහියෙන් ඉන්න කෙනා නිවිලා යනවා කියන පින්වත්නි. නිවිලා යනවා. එහෙනම් අනි සියලු දෙනා පත්තු කරගෙන යන්නේ පින්වත්නි. දවාගෙන යන්නේ, පුච්චගෙන යන්නේ. රහතන් වහන්සේලා විතරක් අනේ. ආශ්චර්යයි. නිවිලා යනවා පින්වත්නි, ආශ්චර්යයි. අරහත් සම්බුදුරජාණන් වහන්සේ මෙහෙම සුන්දර දහමක් දැක්ක පින්වත්නි, ආශ්චර්යයි. අනේ මෙවන් සුන්දර දහමක් දකින්න කොතරම්නම් පාරමී බලයක් වඩන්න ඕනද පින්වත්නි සසරේ. ආශ්චර්යයි. ආශ්චර්යයි, ආශ්චර්යයි, ආශ්චර්යයි. සම්බුදු සිත නම් ආශ්චර්යයි. බුදුරජාණන් වහන්සේ නම් ආශ්චර්ය මනුස්සු, ආශ්චර්ය මනුස්සෙක්මයි පින්වත්නි. සමහරට මේ ස්වභාවයේ තියෙන බඹුන් කී දෙනෙක් මේ බ්‍රහ්ම ලෝකෙ ඉන්නේ නැද්ද වෙනකොට පින්වත්නි. සමහර අනාගාමි වෙච්ච අය කී දෙනෙක් ඉන්නේ නැද්ද බ්‍රහ්ම ලෝකෙ. මේ ස්වභාවය විතරක් තියෙන සමහරලා. හිතේ තියෙන ඉංජිතේ විතරයි. සමහරට මේක අහලා අනාගාමි කී දෙනෙක් පිරිනිවනට යන්නේ නැද්ද සමහර විට. හරි ආශ්චර්යයි පින්වත්නි. පුදුම සහගතයි ඒක. පුදුම සහගතයි පින්වත්නි. ඊට පස්සේ බලන්න පින්වත්නි, දැන් මෙන්න මේ ස්වභාවයන් කීපය විස්තර කරද්දි මම ඔබට මම හිතුවා මේ ටික පැහැදිලි කරන්න. මේ අජිත සූත්‍රයේ බොහොම ලස්සන කාරණාවක් තියෙනවා පින්වත්නි. ඔබට මතක ඇති මේ පාරායන වර්ගයේ සුන්දර දේශනා ගොඩාක් තියෙනවා. ඒක මේ අජිත කියන බ්‍රාහ්මණයට තණ්හාව කියන ස්වභාවය සංවේදී වෙච්ච විදිය හරි පුදුමයි පින්වත්නි. ඒකෙන් තේරුම් ගන්න පුළුවන් විතර සර්වඥයන් වහන්සේ මෙතනදී මේ ඉස්මතු කරපු දහම් පරියාවේ තියෙන ආශ්චර්යය. කුමද්දී එයා කියනවා කේනස්සු නියුතෝ ලෝකෝ. දවස මේ අජිත කියන මේ අපිට විසිලු විස්තර කියන වෙලාව මදි පින්වත්නි. එතකොට මේ අජිත කියන බ්‍රාහ්මණයා මේ දවසක් භාග්‍යතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහන කේනස්සු නියුතෝ ලෝකෝ. කේනස්සු නප්පකාසති. කිස්සා බිලේබනම් බ්‍රූසි කිංසු තස්ස මහබ්බය. මොකක්ද දහන්නේ? මේ ලෝකයා ගේ හිත අහුරලා තියෙනවා සත්‍ය නොපෙනෙන විදියට. කියන අනිත්‍ය හිතට ප්‍රකට නැහැ. දුක ප්‍රකට නැහැ. අනාත්මය ප්‍රකට නැහැ. නැති නිසා මොකද වෙන්නේ? මේ දේවල් කැලි ගලි ඉන්නවා සීමුලා වෙලා. ඒකට කියනවා යා අහුරගෙන තියෙන යාගේ හිත. අන්නේ අහුරලා තියෙන්නේ කුමකින්ද? කේනස්සු නියුතු වහගෙන තියෙන්නේ කුමකින්ද? හරි පුදුමයි. දැන් මෙයාට ඒ වගේ දෙයක් තේරෙනවා. මොකද දැන් තමන්ගේ හිත වහගෙන තියෙනවා කියලා පේනවා. හැබැයි අවිද්‍යාව කියන වචනේ දන්නේ නැහැ. මගේ ශාස්ත්‍රුණා තමයි දන්නේ මොකද්ද? වහගෙන ඉන්නේ අවිද්‍යාවෙන් කියලා. අන්න බුදුරජාණන් උත්තර දෙනවා අවිජ්ජාය නියුතෝ ලෝකෝ. අරය දැක්ක හේතුවක්. හැබැයි කොනක් පොටක් තේරෙන්නේ නැහැ. අවිජ්ජාය නියුතෝ ලෝකෝ. අන්න එතකොට තේරුම් ගත්තා. අහෝ වසිරේ නම් මේ යම්කිසි හේතුවකින් වහගෙන ඉන්නේ. එන හේතුව නැති වුණොත් මේ වැස්ම ඉවරයි නේ කියන තැනට නෝටක් දාලා. හරි පුදුමයි පින්වත්නි. ඒ කාලේ හිටපු මහෞත්මේ පුදුම ආශ්චර්යයි. එතකොට හේතුවක් කිව්වොත් එහෙම හේතුව නැති කරන්න මහන්සි ගන්නවා මිසක අර කොහොමද මේ කොහොමද අර කිව්වේ නෑ නේද? කෝ වටුවා කෝ ටිප්පණි කෝ මේකේ අභිධර්ම නෑ නෙමද? ඔය ප්‍රශ්න මොකුත් නෑ. ඒ ප්‍රශ්න මොකුත් නෑ. යම් දෙයක් කිව්වනම් මේක හිතේ තියෙනවා. මේකෙන් තමයි වහන් ඉන්නේ. මේක නැති කරන්නේ මෙන්න මේ ක්‍රමයට කිව්වනම් ඒ ක්‍රමයේ පුරුදු කර ඉන්න එක විතරයි පින්වත්නි මේ කාලේට මහෞත්මය කළේ ඉතින්. අද අපි කොච්චර දේවල් ඉතින් කරනවද පින්වත්නි? කේනස්සු නප්පකාසති. ආනම මේ ඇයි ඉතින් එහෙම දෙයක් අවුඩගෙන තියෙනවා කියලාවත් අඩු ගානේ දැනෙන්නේ නැත්තේ ඒ සමහර කට්ටියට. අන්න බුදුරජාණන් දේශනා කළා වේවිච්ඡා පමාදා නප්පකාසති. කුමද්ද? ප්‍රමාදයත් ඒ වගේම හිතවල ගැවසෙන විවිධ ඉච්ඡාවන් නිසා. ඉච්ඡාවක් ආපු ගාම මසුරුකමක් ආපු ගාම ඒකට දුවනවා මිසක හිතේ මෙහෙම දෙයක් වහගෙන තියෙනවද කියලා කල්පනා කරන් තරම් වෙලාවක් නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? ඉච්ඡාවල් වලින් සහ මේ මසුරු බව කියන ස්වභාවයෙන් නිසා මොකද වෙන්නේ? ප්‍රමාදයටපත් වෙනවා. ඇයි? ඒක ආපු ගම මේකේ පස්සේ දුවනවා මිසක මගේ හිත වහගත්ත නෙවෙයිද කියන කල්පනාවට එන්නේ නැහැ නේ පින්වත්නි. හරි පුදුමයි. බුදුරජාණන් දේශනා කළා කුමද්ද? වේවිච්ඡා පමාදානප්පකාසති. කිස්සා බිලීපණ බ්‍රූසි. ඊට පස්සේ මේ බලන්න මේ අජිතට යම් දෙයක් තේරලා තියෙනවා මේ මොන හරි දෙයක් තැවරිලා තියෙනවා කියලා. බුදුරජාණන් දේශනා කළා චප්පා බිලීපණ බ්‍රූහි.
තැවරිච්ච දෙයක් තියෙනවා අජිත. මේ ආයතන 6 ඔස්සේම තැවරෙන දෙයක් තියෙනවා. තණ්හාව කියලා. කිංසු තස්ස මහා බය. මේ මහා බය උපදින්නේ කොමකින්ද? දුක්ඛමස්ස මහා බය. මේ ඉපදීම ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව කියන මේවා තමයි මහා බය. ඔන්න බලන්න ඊළඟ ප්‍රශ්නේ හරිය ලස්සනයි. සවන්ති සබ්බදී සෝතා. ස්වාමීනි මේ ඇතුලින් සැඩපහරක් ගලනවා. අන්න යා තණ්හාව දැකපු විදිහ. මොකද කියන්නේ? සවන්ති සබ්බදී සෝතා. දැන් යාට ආයතන 6ක් පිළිබඳ ලොකු අවබෝධිකුත් නැහැ. එයා කියනවා මේ දේවල් හරහාම සැඩපහරක් නම් ගලනවා. එයාට පේනවා ඒක සංවේදී. සවන්ති සබ්බදී සෝතා. දැන් එයාට එතකොට හිත ඇතුලේ ගලන කිලිස් ගඟ තණ්හාව කියන එක එයා දැක්කේ කොහොමද? සෝත කියන වචනෙන් දැක්කේ. සැඩපහරක්. භාග්‍යවතුන් වහන්සේ වෙනස් කරන්න ගියේ නෑ. ඔකට සැඩපහර කියන්න එපා. ඔකට තණ්හාව කියන්න. ඒක කියන්න ගියේ නෑ හිඟන්නේ. භාග්‍යවතුන් වහන්සේ ආශ්චර්යයි. භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්දයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මෙන්න මේක කොහොමද? යානි සෝතානි ලෝකස්මින්. ඊට පස්සේ කියනවා සෝතානං කින් නිවරණ. අනේ ස්වාමීනි සැඩපහරක් නම් ගලනවා මේ හිත ඇතුලේ. මේක කොහොමද ස්වාමීනි ආවරණය කරන්නේ? ගලන එක නවත්තන්නේ කොහොමද? සෝතාන සංවරම් බ්‍රූහි. ස්වාමීනි මේ ගලන සැඩපහර සංවර කරන්නේ කොහොමද? කේන සෝතා පිටියරේ. ස්වාමීනි මේ ගලන සැඩපහර වේලන්නේ කොහොමද? පුදුම ආශ්චර්යයක් පින්වත්. ආයෝකට තණ්හාගේ වචනේ මුකුත් කියන්න ගියේ නෑ. මොකක්ද දේශනා කළේ? යානි සෝතානි ලෝකස්මින්. අජිතේනි සැඩපහරක් නම් ගලනවා. සතිතේසන් නිවාරණං. සිහිය පිහිටව ගනින් කිව්වා. එච්චරයි. හරිද? උඹ දැක්කේ සැඩපහරක් නම් සිහිය පිහිටව ගන්න කිව්වා. සතිතේසන් නිවාරණං. සිහිය පිහිටවගෙන ඉන්නකොට ඕක මොකද වෙන්නේ? ගලන එක නවත්තන්න බලවන් කිව්වා. දැන් බලන්න ඔබේ දැන් මේ පැය ඔබේ ජීවිතේ කල්පනා කරලා බලන්න උදේ පාන්දර නැගිට වෙලා ඉඳලා මේ මොහොත වෙනකම්ම ඔබ දැන් මේ විවිධ කෙලෙස් හැඩ පහරවල් වල ගලගලා හිටියා. ඒ ගලපු හිතට බණ පද අහන කන්නේ උප වෙලා ඉඳලා මොකද උනේ? ගල් එක නතර වුණා යම් විදිහක සාමාන්‍යයෙන් తాවකාලික. සමහර අය හොඳටම කුමකින්ද නතර කළේ? ධර්ම දේශනාවට පවත්ව බලවත් සිහිය. සිහිය ආශ්චර්ය බලන්න. සිහිය ආශ්චර්ය බලන්න. මේ මොහොතේ ශ්‍රද්ධාවක් ඇති වුණා නම් ඒ ශ්‍රද්ධාව ඔබට ඒ සිහියට උපකාර කළා. ඔබේ හිතේ ශ්‍රද්ධාව නැති වුණා මේ වෙලාවේ වීරියක් තියෙනවා නම් ඒ වීරිය ඔබට සිහියට උපකාර කළා. මේ වෙලාවේ ඔබට දහම් මනසිකාරයක් එක්කනම් ඔබේ හිත පවතින දහම් මනසිකාරය ඔබේ සිහියට උපකාර කළා. ඔබේ හිතේ තැම්පත් බවක් නම් මේ වෙලාවේ නැතුනේ ඒ තැම්පත් බව ඔබේ සිහියට උපකාර කළා. ඊළඟ අර සියලු ධර්මයන් සිහියටයි පින්වත් ටික ටික අනුග්‍රහ කරන්නේ. සිහිය මොකද කරන්නේ? ගලගලා හිටපු කෙලෙස් සැඩ පහර తాවකාලිකව බ්‍රේක් කරගෙන ඉන්නවා. නවත්තගෙන ඉන්නවා. හැබැයි පින්වත් මේක తాවකාලිකයි. ඒකයි හරි ආශ්චර්යයි. අජිත නම් පුදුම ආශ්චර්යයි පින්වත්නි. එතකොට නවත්තන ක්‍රමෙත් ඇහුවා, සිඳින ක්‍රමෙත් ඇහුවා. අපි නම් අහන්නේ මොකද්ද? සමහරවිට අනේ මේක නැති කරගන්නේ කොහොමද? එච්චරයි. අජිත හරි ප්‍රඥාවන්තයි. ඒ කියන්නේ එයාට නැති කරගෙන ඉන්න පුළුවන්, නැති වෙලා තියෙන අවස්ථාත් එයා තේරුම් අරගෙන තියෙනවා. හැබැයි නැති වුණාට ආයි හට ගන්නවා කියලා තේරුම් අරගෙන තියෙනවා. ඒ නිසා තමයි ආ ප්‍රශ්න දෙකක් ඇහුවේ. නැති වෙන ස්වභාවිකුත් තියෙනවා. ආයි හට ගන්න ස්වභාවිකුත් තියෙනවා. ඒ නිසා මොකද කරන්න ඕනේ? එහෙනම් මේක වේල්ලක් දා ගන්න ඕන. ඒ නිසා භාග්‍යතුන් වහන්සේගෙන් ඇහුවා. දැන් එයාට පුරුදු කරමින් එයා නැති කරගත්ත සමහරට එයා මොකක් හරි ධ්‍යානයකට සම්වැදෙලා නැති කරන නැත්තේ. භාග්‍යතුන් වහන්සේගෙන් අහගත්තා. සිහිය පිහිටව ගනින්, සිහිය පුරුදු කරගනින්, මේක නැති කරගෙන ඉන්න පුළුවන්. ඊට පස්සේ දේශනා කළා පඤ්ඤායේතේ පිටියරේ. ප්‍රඥාවෙන් තමයි ඔය සැඩපහර වේලන්නේ කිව්වා. හරි ආශ්චර්යයි. ප්‍රඥාව කුමක්ද? ඔය මේ දුක හට ගන්නවා නම් මේ දුක හටගන්නේ මේ සැඩපහර විසින්මයි. මේ සැඩපහර ඉතුරු නැතුව නිරුද්ධ වුණොත් සියලු දුකින් ඈතර වෙනවා කියන ප්‍රඥාව, ප්‍රඥා ඇස උපදවමින් සිහියෙන් ඉන්නවා. සිහියෙන් මොකද කරන්නේ? తాවකාලිකව නවත්තනෝ. ප්‍රඥාවෙන් කොහොමද කරන්නේ? ප්‍රඥාවෙන් ආශ්චර්ය දෙයක් කරනවා. කොහොමද? ප්‍රඥාවක් නැත්නම් පින්වත්නි අපි తాවකාලිකව නතර කරගෙන ඉන්නවා. ප්‍රඥාවක් නැත්නම් මොකද? ආයෙ ටික වෙලාවකින් අතහරිනවා.
ප්‍රඥාව මොකද්ද? සිහිය තියන් ඉන්න කෙනාට ප්‍රඥාවේ තියෙන ආලෝකය මොකද්ද? හරම සිහියෙන් සංවර කරන් ඉන්න කෙනාට ප්‍රඥා ලෝකෙ පුදලා තියෙනවා. මේක ඉතුරු නැතුව ඒකාන්තයෙන් නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙච්ච ගමන් මේ දුක නැතිලා යනවා. එතකොට මොකද කරන්නේ? දිවි පුදාගෙන අරක නිරුද්ධ වෙනකන්. දිවි පුදාගෙන අර ස්වභාව නිරුද්ධ වෙනකන් ඉන්න එයා පුරුදු වෙන පටන් ගන්නවා. මේ ප්‍රඥා ඇසත් එක්ක. ඒක පුදුම දෙයක්. එතකොට එයා ගින්නි කසයක් වගේ කය තියෙයි. දරාගෙන ඉන්නව නිවෙනකන්. දරාගෙන ඉන්නව නිවෙනකන්. තේ දන්නවා මේක දැන් අහලා තියෙනවා සර්වඥයන් වහන්සේගෙන් මේක නිවන්න පුළුවන් සිහියෙන් ඉඳලා කියලා. මේක නැති වෙලා යන එකක්. මේක හටගත්තු එකක්. මේ හටගත්තු දේ නැති කළා නිරුද්ධ කළා වේල්ල දාන්න පුළුවන් එකක් කිව්වම මොකද වෙන්නේ? වේලෙනකන් දිවි පුදාගෙන ඉන්නවා. ඒක තමයි ප්‍රඥාව. හරි ආශ්චර්යයි. මේ දේශනාව ඉවරෙද්දී පින්වත්නි අජිත කියන බ්‍රාහ්මණය රහත් වුණා පින්වත්නි. ඒත් බලන්න දැන් එන මේ දේශනාවෙන් ඔබට හොඳට පැහැදිලි. එහෙනම් මේ පරයයන් ඒ අයට සංවේදී වෙන අයුරින් තමයි දේශනා කරන්නේ. නිසා මේ දේශනා එක එකක් බලලා අපබ්‍රංශ කරගන්න එපා. මේක කොහොමද වෙන්නේ? අර කොහොමද වෙන්නේ? අරක මෙහිමයි තියෙන්නේ. මේක මෙහිමයි තියෙන්නේ. මේ භාග්‍යතුන් වහන්සේ මේ දැන් අපිට මේ සූත්‍ර පිටකේ එකපාරට අතර ලැබුණට පින්වත්නි මේ 45 වසක් පුරාවට දඹදිව් තලයේ පුරා වඩිමින් එක එක ජන කණ්ඩායම් වලට දේශනා කරපු දහමක් මේ තියෙන්නේ. අපි ඉතින් මේ ඔක්කොම ටික ඉගෙනගෙන අපි මේක ප්‍රශ්නයක් කරගෙන ඉන්නව එච්චරයි. උපද්දගෙන තියෙන ශ්‍රද්ධාවත් නැති වෙලා යනවා. මෙච්චර ආශ්චර්ය අවබෝධයක් මගේ භාග්‍යතුන් වහන්සේට තියෙනව නේද කියලාවත් සිතවිලි හිතන්න වෙන්නේ නැහැ එතකොට. ඉතින් ඒ නිසා මේ උදාාර සිතවිල්ල උපදවමින් තමන්ගේ ජීවිතයට රැකවරණය ඇති කරගන්නට මේ රැස්වන උදාාර පින එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි අද දින සම්බුදු සිත කසරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ පින්වත් ඒ.ජී. සෝමාවතී පින්බර මාවතාව ඇතුළු දරු පිරිස ඒක රාශී වෙලා ඉතින් මේ රැස්වුණු උදාාර පුණ්‍ය සම්පත්තිය ගටීකාර බ්‍රහ්මරාජයා සාම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා සක්දිවිඳුන් විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට්‍ර සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශභාර පළාත් භාර දෙවිවරු ලෝකපාලක දෙවිවරු ගෞතම බුදු සසුන හිත කැමති සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් ජනවසම දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. සම්බුදු සසුන සුරකින සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා සුරකින සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩිත්වා. දෙවියන්ගේ දැහැමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දිත්වා. දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ ධම්මක විවර කළ දුන්නු ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අලුදිනී සුබෝධි ස්වාමීන් වහන්සේට මහමෙවුනා මහා විහාරයේ අනුශාසක කට්නීරී ධම්මදේව ස්වාමීන් වහන්සේට ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් විකාශන දායකත්වයේ වෙනුවෙන් කැපවෙන මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පුණ්‍ය සම්පත්තිය රාජාංගනී යාය 4 පදිංචිව සිට 2014 ඔක්තෝබර් මාස 19 වන දින මිය පරලොව ගිය කේල්.ජී. හින්නියාප්පුහාමි ස්වාමි පුරුෂයාට 2018 නොවැම්බර් මාස මිය පරලොව ගිය කේල්.ජී. සෝමවර්ධන පුතුණුවන්ට යන ඒ වගේම ඔබ අප නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පුණ්‍ය සම්පත්තිය පින්වත් ඒ.ජී. සෝමාපති පින්බර මාතාව ඇතුළු දුවා දරුවන් සියලු දෙනාටමත් සුජීවත සිටින ඒ.ජී. සෝමාවති මහත්මියගේ ඥාතිහිත මිත්‍රාදීන් සියලු දෙනාටම ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්මදාරණ සියලු සමාජික සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටම
අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. කොරෝනා වෛරසයෙන් පීඩා විඳින ලෝකවාසී සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.